නුගසවනේ පළමු පැය ඔබ වෙනුවෙන් අපි වෙන් කරන්නේ ඉතාම වටින වැදගත් කතා බහකට. මොකද අපේ වටපිටාවේ සිද්ධ වෙන දේවල් සහ කාලීනව ඔබ දැනුවත් විය යුතු කාරණාවක් පිළිබඳව දැනුවත් කරන්න. ඔබ දන්නවා සිකුරාදා නුගසවනේ පළමු පැය කොහොමටත් අපි වෙන් කරනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබේ ගෙදරත් ඔබේ ජීවිතෙත් ඉඩ අපිට වෙන් කරලා ලබා දෙන්න. මොකද මේක ඔබට ඔබේ දරුවන්ට ඔබේ පවුලට මේ රටට හුඟක් වටිනවා. ඒ නිසා අපි මේ කතා බහ ආරම්භ කරනවා ඔබ වෙනුවෙන්. හොඳයි අද නිවැරදි සත්‍ය සහ දැනුවත් විය යුතු කාරණා පිළිබඳ තොරතුරු ලබා දෙන්න ඔබව දැනුවත් කරන්න අපි ආරාධනා කළා මැදිරියට වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මියට. ආයිබෝන උතුමියට. ආයිබෝන්. හොඳයි. අපි හැමෝටම දැනෙන සරලම තැනින් පටන් ගමු. ඔබතුමිය එනවා කියන්නේ බොහෝ දෙනා හොඳටම දන්නවා පවතින වසංගත තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න දැනුවත් කරන්න තමයි අතර මැදිරියට අපි කැඳවන්නේ සහ ඔබ එන්නේ කියලා. ඒ ගැන හොඳටම තොරතුරු දෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් අද මේ මොහොත වෙන විට COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුළ වත්මන් තත්ත්වය මොන වගේද? ඔව් වසුන්දරා දැන් අපි පහුගිය දිනවල අත්දැක්කා විශාල පොකුරු දෙකක්. එතකොට ඒකේ අපිට අර බ්ලැන්ඩික්ස් පොකුර සහ මේ මත්ස්‍ය වෙළඳපොලේ පොකුර කියන පොකුරු දෙකක්. එතකොට දැන් අපි අර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ දිවුලපිටිය ආශ්‍රිතව දැකපු සංඛ්‍යාත්මකව දැකපු කණ්ඩායම් දැන් අඩු වේගෙන යනවා. ඒ වගේම අපිට අනිකුත් ඊළඟට මුහුණ දුන්නු බරපතල තත්ත්වයේ වුණ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව එතන තිබුණ විශාල කණ්ඩායමක් මොවුන් මේ ස්ථානය සමග සම්බන්ධ වුණු කොළඹ දිස්ත්‍රික්කයේ. එතකොට කොළඹ මේ මහනගර සභා ප්‍රදේශයේ. ඉතින් ඔවුන් ආශ්‍රිතව අපි දැකපු දෙයක් තමයි ඔවුන් ජීවත් වුණු පරිසරය අනුව ඉතා ඉක්මනින් මේ රෝගය පැතිරීමේ අවදානම තිබුණු කණ්ඩායම් අතර තමයි අර මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හිටියේ. ඒ වගේම මේකට සම්බන්ධ වෙච්ච අනිකුත් සේවා සපයාගත්ත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල. එතකොට ඒක මේ කොළඹින් බැහැර වෙනත් ප්‍රදේශවල සිටියා. එතකොට අනිකුත් දිස්ත්‍රික්ක. එතකොට අපි මේ පහුගිය ටිකේ දැකපු අනිකුත් දිස්ත්‍රික්කවල හිටියේ ඒ කණ්ඩායම්. එතකොට දැන් අපි අනිකුත් දිස්ත්‍රික්කවලත් ඒ කණ්ඩායම් වල අඩුවක් දකින්නවා දැනට. නමුත් කොළඹ මහනගර සභාවේ අර ඒ කණ්ඩායම් වලින් අනිකුත් පුද්ගලයන්ට පැතිරුණු අනු කණ්ඩායම් විදිහට අපි දැනට දකිනවා මේ විවිධ ස්ථානවල. ඉතින් දැන් මේ රටේ අර ටිකක් සංචරණ සීමාවන් පනවපු නිසා ඔවුන් අතරිනුත් රෝගීන් සොයා ගැනීමක් සිදු කරගෙන යන අවස්ථාවක තමයි අපි දැන් සිටින්නේ. හොඳයි. දැන් අපි දන්නවා මේ තැන් වලින් ආශ්‍රිතයන් හමුවීම එතකොට රෝගීන් මුණ ගැහිම මේ දේවල් එක්ක අපි මේ වෙලාවේ අපේ රට ඇතුලේ අවදානම්ම කලාප මොනවද කියලා දැනගන්නයි හදන්නේ ඔබ වෙනුවෙන්. ඊට කලින් වෙලාව බලලා ඉමු. හොඳයි. මම අර ඇහුවත් වගේ දැන් අපේ රට ඇතුලේ මේ වෙලාවේ ඉතාම අවදානම් ප්‍රදේශයන් කලාපයන් මොනවද මේ වෙනකොට සෞඛ්‍ය අංශ හඳුනගෙන තියෙන්නේ? ඔව්. දැන්ට අපි කොළඹ දිස්ත්‍රික්කයේ තමයි බහුලවම විශාල අවදානමක් තියෙන දිස්ත්‍රික්කයක් විදිහට ඒනොත් මහනගර සභා ප්‍රදේශය අවදානම වැඩි. ඒ වගේම ඒ වුණාට අපි අමතක කරන්න හොඳ නැහැ මේ අනිකුත් දිස්ත්‍රික්ක දෙක. ඊට අදාළව දෙපැත්තෙන් තියෙන දිස්ත්‍රික්ක දෙක ගම්පහ දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කයත් අපි අවදානම් ප්‍රදේශ තියෙන කණ්ඩායම් හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ මම හිතනවා අපිට අවදානම තියෙන ප්‍රදේශය කියලා හිතනවට වඩා මේ දිස්ත්‍රික්ක තුනේම සිටින සෑම දෙනෙක්ම මේ අවදානමේ බරපතලකම තේරුම් අරගෙන මේක රෝගය වැළැක්වීමේ කටයුතු වලට නිරත වෙන්න කියන එක. ඒ වගේම තමයි යම්කිසි රෝගී තත්ත්වයක් තියෙනවා නම් ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් වෙත දැනුම් දෙන්න කියන එක. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය සහ ගම්පහ දිස්ත්‍රික්කය. හොඳම තැනකට ආවේ. මොකද දැන් ඊයේ රාත්‍රී 12 වෙනකොට තවත් මරණ වාර්තා වීම් කීපයක්ම සිද්ධ වුණා. ඒ අතරේ අවුරුදු 27ක තරුණ කෙනෙකුත් හිටියා කාන්තාවක්. හැබැයි දැන් ජනගණත්වය වැඩි වුණත් මේ කොළඹ මහනගර සභාව ඇතුළත පහසුකම් කඩිනමින් ලබා ගන්න සෞඛ්‍ය පහසුකම් කඩිනමින් ලබා ගන්න එයාට අවහිරයක් නැහැ. දැන් මෙහෙම වෙලා තියෙද්දිත් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශෙින්මයි කොළඹින්මයි. ඉතින් මේකට හේතුව මොකද? සෞඛ්‍ය අංශ මේක දකින්නේ කොහොමද? ඇයි මෙහෙම වෙන්නේ? ඔව්. දැන් මේක අපිත් ඕක ගැන හොයලා බැලුවහම දැන් මේ මරණ වාර්තා වීම කියන එකේදී මරණ සිදුවන සංඛ්‍යාත්මකව ලොකු වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ පහුගිය අවුරුද්දක් පුරාවටම ගත්තාම මාසෙන් මාසෙ සිදුවෙච්ච මරණ සංඛ්‍යාවන් බලනකොට මේ මරණවල සංඛ්‍යාත්මකව විශාල වෙනසක් වෙලා නැහැ. හැබැයි දැන් අපි දකිනවා මේ සිදුවන මරණවල මේ කොරෝනා වෛරසය තිබීම. ඒ කියන්නේ මේ වෛරසය පැතිරීම
කියන එක තියෙන ප්‍රදේශවල වෛරසය පැතිරෙන ප්‍රදේශවල මේ අපේ රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන්ට මේ වෛරසය තිබිලා මිය ගිහින් තියෙනවා. එතකොට මේ වගේ මරණ සිද්ධ වෙනකොට මේ මරණය සිද්ධ වුණේ ඇත්තටම මේ වෛරසයේ බලපෑමමද මේ වෛරසය නිසා රෝගය ඇඟ තුළ තිබිච්ච රෝගය උත්සන්න වීමකට බලපෑවද කියන එක තමයි අපි දැන් හිතන්නේ. ඒ කියන්නේ එවන් මරණ වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට අර අනිකුත් දිනවල සිදුවෙච්ච මරණත් එක්ක බලනකොට අපිට තව කලක් ජීවත් වෙන්න තිබිච්ච මිනිස්සු සමහර විට තමන්ගේ අර නිදන්ගත රෝග එක්ක ඒ නිදන්ගත රෝගවලට තිබුණු වෛරසය රෝග තියෙන පුද්ගලයන්ට වෛරසය වැළඳීම තුලින් ඔවුන්ගේ මරණය ඉක්මන් වුණා වෙන්න පුළුවන්. එතකොට දැන් මේක තමයි අපි මේ කිව්වේ හැමතිස්සෙම දැන් තරුණ කණ්ඩායම් වලට එහෙම නැත්නම් අර ක්‍රියාශීලී කණ්ඩායම් වලට වෛරසය හැදුනහම ඔවුන්ට ඇඟේ වෛරසය දරාගෙන ඉක්මනින් සුව වීමේ හැකියාව තියෙනකොට ඔවුන් හිතනවා මේකේ ලොකු බලපෑමක් මට උනේ නැහැ. මට රෝග ලක්ෂණ වැඩි ඇති උනේත් නැහැ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ තමයි තිබුණේ. මට හොඳ වෙලා ගියානේ. මොකටද මේ රෝගයට බය වෙන්නේ කියලා. නමුත් මේක තමයි අපි කිව්ව කතාව. නිදන්ගත රෝග තියෙන අයට හෝ Tamanගේ වැඩිහිටියෙකුට නිවසේ සිටින වැඩිහිටියාට මේ වෛරසය ගියොත් ඔවුන් මිය යෑමට මේක හේතු වෙනවා. ඉතින් මේක තමයි තියෙන පණිවිඩය. අපි දැන් පහුගිය මරණ කාලේ තිබුණ මරණ සංඛ්‍යාවත් එක්ක බලනකොට වැඩිහිටි සංඛ්‍යාවන් හැබැයි තරුණ කණ්ඩායම් වලට උනත් මේක සංකූලතාවලින් මිය යෑමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් බොහෝ දෙනෙකු හොඳ වෙනවා නිසා බය විය යුතු නෑ කියලා හිතුවට මේක සංකූලතාවලින් මිය යන්නත් පුළුවන්. නොසලකා හැරීම තුලින්. ඒ වගේම තමයි නිදන්ගත රෝග තියන අයට ඉතා ඉක්මනින් සංකෘතාවලට පැමිණ හෝ අර නිදන්ගත රෝග උත්සන්න වීමක් මේ වෛරසයෙන් සිදුවන බවකුත් අපි හිතනවා. ඒක තාම විද්‍යාත්මකව පෙන්වා දීමට හැකියාවක් වෙලා තිබිලා නැහැ. නමුත් අර නිදන්ගත රෝග තිබීමත් ඔවුන්ට ඉතා ඉක්මනින් වෛරසයෙන් මිය යාමට හේතුවක් වෙලා තියෙනවා. දැන් අපි දන්නවා මුල් අවස්ථාවේ තදින් ක්‍රියාත්මක වුණ ඇඳිරි නීති තත්ත්වය දැන් මේ අවස්ථාව වෙනකොට ඇඳිරි නීති තත්ත්වයක් නැහැ. මුළු රටටම අපි දාලා සීමා කරලා පාලනයක් කරන්නේ. දැන් මේ අවස්ථාවේදී හුදකලා කිරීම කළා සංචරණ සීමා පැනුවා. ඒකත් දැන් මේ අවස්ථාව වෙනකොට සෑහෙන දුරට ලිහිල් කරමින් යනවා. එතකොට සංචරණ සීමා අඩු වෙනවා. හුදකලා කිරීම කරපු ප්‍රදේශයෙන් නිදහස් කරනවා. දැන් මේ තත්ත්වයේදී මෙහෙම මේ නිදහස් කිරීම ලිහිල් කිරීම සෞඛ්‍ය අංශයට මේක මේ රෝගය මැඩ පවත්වාගෙන යන්න අපහසුවක් නොවේද? මේක ඔබ දකින්නේ කොහොමද? සහ අතර මේ වෙලාවේ ඒක කළ යුතුද? ඔව්. දැන් මෙහිමයි අපි වසංගත රෝග විද්‍යාංශය වැඩි කිරීම තුළින් වසංගත තත්ත්වයන් එක්ක මුහුණ දීලා අපි දන්නවා කොහොමද වසංගතයක් පාලනය කළ යුතු කියන එක. නමුත් එතකොට අපි රටවල් වහගෙන පාලනය කරේ නෑනේ. දැන් මේ අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? මේක අර අපි කියනවානේ සෑම රටකටම දරා ගන්න බැරි අලුත් වෛරසයක් ඉතා විශාල වශයෙන් රෝගී තත්ත්වයන්ට පත් වෙලා සහ රෝගීන් මිය ගිහිල්ලා අපි බැලුවහම අනිකුත් රටවල් වල ඔවුන් මුහුණ දුන්නු එකක් තමයි රෝහල් කාර්ය මණ්ඩලයට ඒ කියන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නැති තරමට රෝහල් පිරීතිරි ගිහිල්ලා රෝගීන්ට නිවෙස්වල සිටින්න කියන තත්වයකට පත් වෙච්ච රටවල් තමයි බොහොමයක් තියෙන්නේ. ඒ කියන්නේ ඉතා ඉක්මනින් රෝගීන් වැඩි වෙලා ඉතා ඉක්මනින් රෝගීන් මිය යනවා. එතකොට මුණු භූමදානය කර ගැනීමේ හැකියාවක්වත් නැති තත්වයකට පත් වුණා බොහොමයක් රටවල්. ඉතින් මේ තත්ත්වය පාලනය කරගන්න තමයි අර රටත් වහලා ඇඳිරි නීතිය දාලා නිරෝධායන ඇඳිරි නීතිය කියලා ඇඳිරි නීතිය දාලා සංචරණ සීමා පනවලා ඉතින් අපි එහෙම කාලයක් මේ රෝගේ බොහොම අපිට හැමුණත් හරි ලේසි මේ රෝගේ පාලනය කරගන්න. මොකද ඔවුන් නිවෙස් තුල තියාගෙන ඔවුන්ව පරීක්ෂණ වලට ලක් කරලා ඉතා ඉක්මනින් රෝගීන් වින් කර ගැනීම. මේ කියන්නේ අපි අර සෝස් එක ඉවත් කරනවා. ඒ කියන්නේ රෝගය වැළඳීමේ තියෙන වෛරසය තියෙන කණ්ඩායම් ඒ නිවෙස් තුලින් ඉවතට ගන්නවා. එතකොට මේ රෝගේ පැතිරීම නවතිනවා. රෝහල් තුළට ගැනීම තුලින්. එතකොට නමුත් අපිට දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ රටක් මෙච්චර කලක් වහගෙන රටක් යන්න බෑනේ. ඒතකොට මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය මිනිසුන්ට ජීවත් වෙන්න එදිනෙදා ජීවිකාව කරගෙන ජීවත් වෙන කණ්ඩායම් බොහොමයක් ඉන්නවා. මේ කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් මේ සංචරණ සීමා පනවපු. ඉතින් මේ තත්ත්වය අනුව අපිට රට ඇරලා තියාගෙනත් පාලනය කිරීමේ ක්‍රමවේදයකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් සමහර අවස්ථාවන් සමහර ප්‍රදේශ තියෙනවා යම්කිසි සංචරණ සීමාවක් අවශ්‍යයි. මොකද මේ අපි පුද්ගලයන්ගෙන් බලාපොරොත්තු වුණාට යම්කිසි අපි කියන ගෙදර සෑම දිනෙකම
අනවශ්‍ය විදිහට ගමන් බිමන් යෑමෙන් වළකින්න කියනවා. එතකොට පුළුවන් තරම් මීටරේ පරතරය ඔබ මුලින් කතා කරා වගේ පරතරය තියාගෙන ඉන්න කියනවා. එතකොට පරතරය තියාගන්න බැරි අවස්ථාවලට මුහුණු ආවරණයක් පළඳිනකොට දැන් ඒක නීතියක් බවටත් පත් වෙලා තියෙනවා. මේ ආයතනයක් තුළට යෑමේදී මුහුණු ආවරණයක් පළඳින්න කියන එක. සහ නිවසින් පිටත යනකොට පුද්ගලයන් ගැවසෙන ස්ථානයක. දැන් මේවත් එක්ක හිතනවා හරි මුහුණු ආවරණය එන දාන්න කිව්වේ හරි මම දාගෙන ඉන්නවා දැන් බය වෙන්න ඕන. එහෙම නෑ. මේ සෑම දෙයක් සමගම තමයි යත් කළ යුතු. ඒතර අත හොදන්න කියන එක. අත සෝදන්න ඕනේ මොකද වෛරසය අතේ ගෑවිලා නිසා. අත හොඳට හොදාගන්නේ නැතුව මේක ඇල්ලුවොත් ඉතින් ඒ තමන්ගේ මූණට කටට වෛරසය එනවා. ඉතින් දැන් මේ වෛරසය ඉවත් කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙන්න පුළුවන් නම් මේ සංචරණ සීමා යම්කිසි ප්‍රමාණයකට තියාගෙන අපිට මේ වෛරසය පාලනය කිරීම කළ යුතු වෙනවා ඉදිරියට. ඒ වගේම මේ මම විශේෂයෙන් කැමති ඔබතුමියගෙන් දැනගන්න වෙනත් රටවල් වල රෝගය පාලනය කරපු පිළිවෙලට නෙමෙයි ලංකාවේ මේ රෝගය පාලනය කරන්න ආරම්භ වුණේ මුලින්ම කොහේ හරි අපිට යම් පොකුරක් මුණ ගැහුණාම ඒකේ මූලාශ්‍රයන් හොයාගෙන ගිහිල්ලා මේ මූලාශ්‍රය කොතනද කියලා දැනගෙන ඒ විසිරුණු පැතුරුණු පරිමාව හොයාගෙන එහෙම තමයි ඔබ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් මේකට මුණ දුන්නේ මුල ඉඳන්ම. ඒ ක්‍රමවේදය පිළිබඳව ඇයි එහෙම ක්‍රමවේදයකට අපි ආවේ කියන එක ගැන මුලින්ම දැනගන්නවා වගේම දැන් වැඩි වශයෙන් ලංකාව තුළින් රෝගීන් මුණ ගැහෙනකොට අර මූලාශ්‍රය සොයාගෙන යාමේ අපහසුතාවය සෞඛ්‍යාංශ මුහුණ දීලා නැද්ද? ඔව් මම ඒකට කියන්න කැමති අර මූලාශ්‍රයටත් වඩා මූලාශ්‍රයත් හොයා ගන්නවා මූලාශ්‍රයෙන් දැන් පුද්ගලයෙක් හමුනහම ඒ පුද්ගලයාගෙන් තවත් පැතිරිය හැකි කණ්ඩායම් හොයා ගැනීම. අපි කියනවා කන්ටැක්ස්ලා. ඒ කියන්නේ මේ ආශ්‍රිතයන් මොන ආශ්‍රිතයන්ද ඉන්නේ ඔහුට පැතුරුනේ කොහොමද කියලා හොයන එක ඉතා වැදගත්. මොකද එතන තාමත් ඒ මූලාශ්‍රය හොයාගෙන නැත්තම් මොකද අපි අයිඩෙන්ටිෆයි කරන අපි අඳුනා ගන්න පුද්ගලයාට කියනවා ඉන්ඩෙක්ස් කේස් එක කියලා. අපි රෝගේ හඳුනාගත්ත පුද්ගලයෙක්ගේ මේ පුද්ගලයාට වැළඳුණු පුද්ගලයා වෙන තැනක ඉන්නවා නම් ඔහුට රෝගේ පැතුරුණු පුද්ගලයා ඒ පුද්ගලයාගෙන් තව තව අයටත් පතුරවන්න පුළුවන්. ඒතකොට ඒ පුද්ගලයා හඳුනා ගැනීමත් වැදගත්. ඔහුගෙන් පැතුරුණු පුද්ගලයන් හඳුනා ගැනීමත් වැදගත්. මේක අපි අනිකුත් රෝගවලටත් කරනවා. අනිකුත් වසංගත රෝගවලටත් කරනවා. ඒක අපි ඇත්තටම මේක බාර දීලා තියෙනවා අර මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මගිනුත් නිවසක් තුලට ගිහිලා කරන පරීක්ෂණයක් තියෙනවා. සෑම මේ අර එන්නත් මගින් වළක්වන රෝගවලටත් ඒක කරනවා. වසංගත තත්ත්වෙන් පවතින රෝගවලටත් කරනවා. ඉතින් මේකට ඒක ඊටත් වඩා ඉතාමත් ක්‍රමවත් ක්‍රමවේදයකට අපි අපේ වසංගත රෝග විද්‍යාංශයත් එකතුව තමයි මේ ක්‍රමවේදය කරේ. මොකද මේ අවස්ථාවේදී අපි දකිනවා සමහර වෙලාවට පුද්ගලයෙක් හමුවන්නේ එක ප්‍රදේශයකින්. මේ පුද්ගලයාගේ අර මූලාශ්‍රය තියෙන්නේ තවත් ප්‍රදේශයක. එතකොට මොහුගේ ආශ්‍රිතයන් ඉන්නේ තවත් ප්‍රදේශයක. මොකද මොහු ගිහිලා තියෙනවා වෙන්න පුළුවන් මගුල් ගෙදරකට ගිහිලා තියෙනවා, මල ගෙදරකට ගිහිලා තියෙනවා. ඔහුගේ ඔෆිස් මේ වැඩ කරන ආයතනයේ තියෙන තවත් ප්‍රදේශයක. එතකොට එක ප්‍රදේශයක එක පුද්ගලයෙක්ගේ මේ ආශ්‍රිතයන් පමණක් සොයලා මේ රෝගේ වළක්වන්න බෑ. ඒක නිසා අර ජාලයක් විදිහට ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදයක් අනුව තමයි මේ රෝගය අපි මේ මර්ධනය කරන්න පටන් ගත්තේ. ඉතින් අපි ඒකේ සාර්ථකත්වය දැක්කා බොහොමයක් කාලයක්. ඉතින් දැනුත් අපි යම්කිසි මට්ටමකට පාලනය කරගෙන ඉන්නේ ඒ ක්‍රමවේදය අනුගමනය කිරීම තුලින්. ඉතින් මේකට අපි වසංගත රෝග විද්‍යාංශය පමණක් නෙමෙයි අර බිම් මට්ටමට යනකම් අපිට ඉන්න ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයෝ ඉන්නවා, තව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා, පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් වැඩ කරන ඊට පහළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්නවා, ඔහුගේ කණ්ඩායම් ඉන්නවා, මේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සමග වැඩ කරන. ඉතින් ඔවුන් සමග එකතු වෙච්ච ජාලයක් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමක් තමයි මෙතනදී සිද්ධ වුණේ. ඉතින් ඒ ක්‍රියාදාමය තවමත් සිදු කරගෙන යනවා. ඒ මගින් තමයි ඉතා ඉක්මනින් මේ රෝගීන් හඳුනාගෙන යම්කිසි මට්ටමකට රෝගය පාලනය කරගෙන යන්නේ. ඉතින් ඒකේ සාර්ථකත්වයක් අපි දකිනවා. මොකද මේ ගම්පහ සහ කොළඹ අවට පුද්ගලයන් ගියපු දිස්ත්‍රික්ක තිබුණා. බොහොමයක් දිස්ත්‍රික්ක. දැන් මේ දිස්ත්‍රික්කවල රෝගය බොහෝ දුරට පාලනය වෙලා තියෙනවා. එතකොට මේ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව තමයි අපි බොහොමයක් අනිකුත් දිස්ත්‍රික්කවල මේ රෝගීන් දැක්කේ. ඒතර ඔවුන්ගේ ආශ්‍රිතයන් පරීක්ෂණ වලට ලක් කරලා ඔවුන්ගෙන් පැතුරුණු ඔවුන්ගේ ගමන් බිමන් ගියපු තැන්වලත් බොහොමයක් තවත් රෝගීන් හොයාගත්තා. ඉතින් ඔවුනුත් දැනට නිරෝධයන්ට ලක් වෙච්ච තව කණ්ඩායම් සිටිනවා. නමුත් අර දිගට පැතිරී යන මේ අවදානම ඒ ප්‍රදේශවල අඩු කරලා තියෙනවා. නමුත් අපි කොළඹ දිස්ත්‍රික්කය තුළ තවමත් ඒක ඒ අවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශ
තියෙන බව මේ හඳුනාගෙන ඔවුන් පරීක්ෂණ වලට ලක් කරනවා. අන්දක යම් කිසි මතයන් එලි දක්වලා තියෙනවා ප්‍රකාශ කරලා තියෙනවා කොළඹ අල්ලන තැන කොවිඩ් කියලා. මේක සත්‍යද? ඇත්තටම කොළඹ ඒ තරම්ම කොවිඩ් වලින් වැහිලාද? සුන්දරා ඕකට මම කියන්න කැමති එහෙම හිතනවා නම් හොඳයි. එහෙම හිතනවා නම් හොඳයි කියන්නේ එතකොට තමයි මිනිසුන් පරිස්සම් වෙන්නේ. හැබැයි විද්‍යාත්මකව ගත්තොත් මෙහෙම පරිසරය පුරාවටම මේ වෛරසය පවතීමේ හැකියාවක් නැහැ. ඒතකොට හැම පෘෂ්ඨයක් මතකම සෑම වෙලාවකම තිබීමේ හැකියාවක් නැහැ. නමුත් රෝගියෙක් එතන හිටියා නම් ඒ රෝගියා කතා කරන බිඳිති ගිහිල්ලා එතන තැම්පත් වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා එහෙම හිතනවා නම් කෙනෙක් මම මෙතන ඇල්ලුවොත් මෙතන කොවිඩ් වෛරසය තියෙනවා, තව තැනක් ඇල්ලුවොත් එතනත් කොවිඩ් වෛරසය තියෙනවා, මගේ අත් දෙකේ සෑම විටම කොවිඩ් වෛරසය ගෑවිලා තියෙනවා. කොළඹ පමණක් නෙමෙයි ලංකාවේ හැමෝම එහෙම හිතනවා නම් මම හිතනවා ඒක තමයි පණිවිඩය. ඒ පණිවිඩය ගිහිලා තියෙනවා නම් හිතන මම ඒකට කැමතියි. හොඳයි. දැන් පෞගේ කාලේ දිගින් දිගටම මේ අහඹු පරීක්ෂණ සිදු කළා. විවිධ කණ්ඩායම් තෝරගෙන ඒ ආශ්‍රිතව ඔබ ඇතුළු කණ්ඩායම මේ මැදිරියටම ඇවිල්ලා කිව්වා "ඔව් මේ අහඹු පරීක්ෂණ වලින් තමයි මේ කණ්ඩායම අපි හඳුනාගත්තේ" එහෙම කියලා. දැන් අහඹු පරීක්ෂණ කරනවද? එහෙම කළ යුතුද මේ වෙලාවෙත්? ඔච්චර රෝගීන් මුණ ගැහෙද්දි. ඔව් දැන් මෙහෙමයි. දැන් අපිට අහඹු පරීක්ෂණ සිදු කරේ අපිට රෝගීන් හමු නොවන අවස්ථාවේදී ඒ අහඹු කියන පරීක්ෂණය සිදු කරේ ක්‍රමවේදයකට. අවදානම් කණ්ඩායම් හොය තමයි කරේ. ඒ කියන්නේ නිතර එකට ගැවසෙන පුද්ගලයන්. එතකොට අපිට කියනවා සුද්ධ පවිත්‍ර කිරීමේ කාර්යයන් වල නියැලෙන පුද්ගලයන්. ඒ වගේම ඉන්දියාවෙන් අපි ක්‍රමානුකූල නැතුව පැමිණෙන කණ්ඩායම් හිටිය ප්‍රදේශ තිබුණා. ඒ ආශ්‍රිත ගම්මාන, ඒ ආශ්‍රිත පුද්ගලයන්. එතකොට දීවර වරායන් ආශ්‍රිතව බෝට් වලින් ගිහිල්ලා එන. එතකොට මේ බෝට් වලින් ගිහිල්ලා එන පුද්ගලයන්ගේ අපි දැකපු එකක් තමයි අනිකුත් රටවල් වලින් එන අයත් අතරමැද තිබුණු දූපත්වලදී ඔවුන් හමු වෙනවා කියන එක. එතකොට ඔවුන් ආශ්‍රිතව ඒ වගේ අවදානම් කණ්ඩායම් හොය තමයි අපි හම්බු පරීක්ෂණ සිදු කරේ ඇත්තටම. නැතුව නිකන් අපි හිතමු කිසිම අවදානමක් නැති ගමකට ගිහිල්ලා හම්බු පරීක්ෂණයක් සිදු කරලා මෙන්න පරීක්ෂණ ඔක්කොම නෙගටිව් දැන් රෝගේ නැහැ කියලා කිව්වොත් ඒක සත්‍යතාවයක් තියනවා වෙන්න බෑ. ඒක නිසා තමයි අර රෝගය පැතිරිය හැකි කියලා හිතන අවදානම් කණ්ඩායම් වලට පරීක්ෂණ සිදු කරලා තමයි අපි රට තුල වෛරසය නැති බව මේ සහතික කරගත්තේ. ඉතින් දැන් මොකද කරන්නේ? දැනුත් අපි මේ හම් කණ්ඩායම් සිදු කරනවා මේ ඒ නියමිත ස්ථානවල සහ විශේෂයෙන්ම අපි මේ යොමු කරලා තියෙන්නේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම. සමාවෙන්න. ඇත්තටම මේ අහඹු පරීක්ෂණවල කතාව අපි දිගටම කරගෙන යන් අපි කෙටි විරාමයක් අරගෙන ආවිල්ලා. හොඳයි ඔබ නැවතත් සිකුරාදා නුගසවනත් එක්ක වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපගමගේ මහත්මියත් එක්ක අපි කතා බහ කරමින් හිටියේ. අවසන් වශයෙන් අපි විරාමයට යන්න කලින් මේ අහඹු පරීක්ෂණ කියන කාරණාව කොහොමද ඇත්තට මේක රටේ සිද්ධ වෙන්නේ කියන එක ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඒ ගැන කතා කරමින් හිටියේ. අපි එතනින්ම පටන් ගමු. ඔව්. දැන් අපි දැන් විශාල වශයෙන්ම අපි දැනට අවධානය යොමු කරන්නේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල නම් ආශ්‍රිතයන්ට තමයි විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ. අහඹු පරීක්ෂණ අනිකුත් ප්‍රදේශවල අහඹු පරීක්ෂණ නැවතත් අපි ආරම්භ කරා. දැන් අපිට තියෙන පරීක්ෂණාගාර සම්පත් සීමිතයිනේ. ඒතකොට මේ පරීක්ෂණාගාරවල තියෙන ධාරිතාවයත් එක්ක තමයි අපි මේ පරීක්ෂණ කල්පනාකරණය කරගෙන යන්නේ. එතකොට ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ අපිට කැප කරලා අනිකුත් පරීක්ෂණ වලට මූලිකත්වය දෙන්නත් පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා අපි යම්කිසි ක්‍රමවේදයක් අනුව තියෙන ධාරිතාවයත් එක්ක මේ පරීක්ෂණ කරලා රෝගීන් හඳුනා ගැනීමක් තමයි දැනට සිදු කරගෙන යන්නේ. දැන් අපි දන්නවා අද දවසේ මෙච්චර කොවිඩ් ආසාදිත ප්‍රමාණයක් වාර්තා වුණා, රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා කියලා අපිට දෛනිකව මාධ්‍ය හරහා නිකුත් කරනවා සංඛ්‍යාත්මක වශයෙන්. ඒතර මේ අද දවසේ තත්ත්වයද නැත්නම් මේ ඇත්තටම PCR results, ඒ කියන්නේ PCR පරීක්ෂණ වලින් පොසිටිව් වෙන ඒවා, ඒ කියන්නේ PCR ගන්නවා ඇත්තේ ඊට කලින්නේ. එතකොට මේ කොහොමද මේ වාර්තාවන් එළියට එන්නේ? මේ පිළිබඳව ගොඩක් අයට අවබෝධයක් නැහැ. ඔබ අර රෝගීන්ගේ වක්‍රය කියන එක මම හිතන්නේ දැකලා ඇති. අපේ වසංගත රෝග විද්‍යාංශයේ හැමදාම මේ වක්‍රය යථාවත් කිරීමක් සිදු කරනවා. මේ වක්‍රයට රෝගියෙක් ඇතුළත් කරන්නේ රෝගියාගේ හරි ක්‍රමයට නම්. රෝගයාගේ රෝගය පටන් ගත්ත දිනය කියන එක. ඒ කියන්නේ රෝගියගේ ඉතිහාසය අහනකොට මට උණ හැදුණු දවස. එහෙම නැත්නම් මට සෙම්ප්‍රතිශාවක් ආව දවස.
එහෙම තමයි ඒක හරි ක්‍රමයට නම්. නමුත් මේ රෝගය අපි කියනවා මේක අපි මේ රෝගීන් හඳුනාගෙන හඹා ගොස් හඳුනාගෙන කරන මේ ක්‍රමවේදයක්නේ රෝගීන් හඳුනාගන්නේ. ඉතින් මේකෙදි අපි මොකද මේ වක්‍රයට එකතු කරන්නේ රෝගියෙක් බවට තහවුරු කරපු දිනය. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ රෝගය දැන් අපිට අපේ හැමේ තුවාල හැදෙන එකක් නම් අපි කියනවා පැපල රෝගය වගේ එහෙම නැත්නම් පළු දාන එකක් තියෙන රෝගයක් නම් අපි දන්නවා මේ රෝගේ පළු දාපු දිනය කියලා එකක් ගන්න පුළුවන්. මේකට එහෙම දිනයක් ගන්න බෑ. මොකද මේකෙදි සාමාන්‍ය මේ අඩු මට්ටමින් රෝගී ලක්ෂණ තියෙන පුද්ගලයන් ඉන්නත් පුළුවන්. රෝගී ලක්ෂණ නොතිබුණු පුද්ගලයන් ඉන්නත් පුළුවන්. නමුත් වෛරසය තිබිලා තියෙනවා. ඒක නිසා වෛරසයට සාම්පලයක් අරගෙන ඒ වෛරසයක් තියෙන බවට පරීක්ෂණාගාර වලින් තහවුරු වුණු දිනය තමයි අපි මේ රෝගියෙක් බවට කියලා ප්‍රකාශයට පත් කරන එකට ගත්ත දිනය වෙන්නේ. එතකොට මේ රෝගීන් අද දිනේදී මෙපමණයි කියලා කියන්නේ එයාගේ රෝගය පටන් ගත්ත දිනය හෝ වෛරසය ඇඟට ඇතුළු වෙච්ච දිනය නෙමෙයි. රෝගියෙක් බවට පරීක්ෂණාගාර වලින් තහවුරු කළ දිනය. ඉතින් අපි යම්කිසි තැනකදී අපිට යම්කිසි තැනක නවතින්න වෙනවා. මොකද පටන් ගත්ත දිනේ හෝ වෛරසය ඇතුළු වෙච්ච දිනේ ගැන අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ රෝගියෙක් දිහා බලලා. ඒ වගේ රෝගයක් මේක. ඒතර වෛරසය තියෙන බව පිටින් බලලා කියන්නත් බෑ. ඒක නිසා අපිට වෛරසය තියෙන බවට තහවුරු කර දිනේ තමයි ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ දිනේ තමයි ඒ පරීක්ෂණාගාරයේදී රෝගියෙක් බවට තහවුරු කර දිනේ තමයි සෑම රටකටම ඒක තමයි කියන්නේ. මරණ සංඛ්‍යාවත් එමෙ දැන් මරණ අද සිද්ධ වෙන මරණවල PCR පරීක්ෂණය කළා අද නෙමෙයි රිපෝට් එක එන්නේ. මං හිතන්නේ එහෙමයිනේ. ඔව් මරණයට ඒ මරණයක් සිදු වෙලා PCR පරීක්ෂණයෙන් තහවුරු කරලා මරණ පරීක්ෂණයේකිනුත් මේ කොවිඩ් රෝගයෙන් මියගිය රෝගියෙක් බවට තහවුරු කරාම ඒ තහවුරු කරන අවස්ථාව තමයි ඒ දිනේට ගන්නෙ. හොඳයි. ඒ වගේම දැන් අර මං ආයිත් මේ පෑලියගොඩ පොකුරට යනවා. පෑලියගොඩ පොකුරේදී බොහෝ දෙනා කිව්වා මාළු වලින් නෙමෙයි මේක ව්‍යාප්ත වුණේ මුදල් සංසරණය හරහා තමයි ව්‍යාප්ත වුණේ. නැත්නම් එක පාර්ශවයක් කිව්වා මේක මුදල් වලින් නෙමෙයි ඇත්තටම මාළු වලින් තමයි ගියේ මෙහෙම කියලා විවිධ අදහස් ප්‍රකාශ කළා. ඇත්තටම මේ වසංගතය පෑලියගොඩ පොකුරේදී ව්‍යාප්ත වුණේ කොහොමද? ඔව් දැන් අපි පෑලියගොඩ මම හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා ඇති ඒකේ අවස්ථාව කොහොමද කියන එක. මත්ස්‍ය වෙළඳපළ කියන්නේ බොහෝ දෙනෙක් ඉන්නවා. වෙළඳුන් ඉන්නවා, තොග වෙළඳුන් එනවා, පාරිභෝගිකයෝ බොහෝමයක් ඉන්නවා. මම හිතන්නේ ඒක ඇතුළට මේ කෙනෙකුට තව කෙනෙක්ගේ ඇඟේ ගෑවෙන්නේ නැතුව මීටරයක් තියන්න නෙමෙයි. අඟලකවත් පරතරයක් තියලා යන්න පුළුවන්ද කියලා හිතන්න බැරි තරම් සෙනග ගොඩක් ගැවසෙන අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවේදී රෝගියෙක් එක්කෙනෙක් හිටියොත් ඒ රෝගියාගෙන් බොහොමයක් දෙනෙක්ට පැතිරීමේ අවදානමක් තියෙන අවස්ථාවක් තමයි ඒ අවස්ථාව. අපි ඒකට කියනවා සුපර් ස්ප්‍රෙඩිං සිටුේෂන් කියලා. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් බොහෝ දෙනෙකුට පැතිරිය හැකි අවස්ථාවක්. මොකද මිනිසුන් කෑ ගහනවා. ඉතින් මේ අර කෑ ගහනකොට බිඳිති බොහෝ දුරට පැතිරී යෑමේ හැකියාවක් තියෙනවා. අපි හිතමු අද දවසේදී බොහොමයක් දෙනෙක්ට පැතිරුණා නම් ඊළඟ දිනේ වෙනකොට අර වෛරසය පැතිරුණු බොවුණු අයගෙන් තවත් බොහොමයක් දෙනෙක්ට පැතිරෙනවා. ඉතින් මේක බිඳිති මගින් යනකොට මේ බිඳිති සහ කෙල මගින් අර මාළුවා මගින් කියන්න බෑ පෘෂ්ඨයන් මත. එතකොට මේ පෘෂ්ඨය කියන එක අර මේ වෙළඳපොලේ තියෙන ඕනම පෘෂ්ඨයක් වෙන්න පුළුවන්. මත්ස්‍යයාගේ මතු පිට වෙන්න පුළුවන්, තවත් මතු පිටක් වෙන්න පුළුවන්, බෑග් එකක් මතු පිට වෙන්න පුළුවන්, මුදල් මතු පිට වෙන්න පුළුවන්. අර කපන මල්ල පිහිය ආදී ඕනම එකක්. ඒ කියන්නේ කොහේ හරි අතපත ගෑවිලා ඒ වෛරසය තමන්ගේ නහයට ආවනම් හෝ එහෙම නැත්නම් අර මත්ස්‍ය වෙළඳපොලේ තියෙන කාර්ය බහුලත්වය තුළ මේ වාතයේ කියන්නේ බිඳිති සෑම දෙනෙක් තුළම මෙතන සෑම වාතයේ සෑම තැනකම මේ පැතිරීම තුලින්. ඒ කියන්නේ වෛරසය බොහෝ විට අර බොහොමයක් දෙනෙක්ට හුවමාරු වීමේ හැකියාව තියෙන අවස්ථාවක් නිසා තමයි එතන බොහෝ දෙනෙකුට පැතිරුනේ. ඉතින් ඒක පෘෂ්ඨයන් මත කියලා තමයි අපිට ගන්න වෙන්නේ. නැතුව මුදල් නිසා හෝ මාළු නිසා කියලා නෙමෙයි. හොඳයි. දැන් ඔබ දන්නවා කොළඹ හැර 23 වෙනිදා සිට අනිකුත් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට ඉහළට පාසල් දරුවන් සඳහා අධ්‍යාපන කටයුතු වලට විවෘත වෙනවා. පාසල් ආරම්භ වෙනවා. දැන් ඇත්තටම රටේ පවතින තත්ත්වයත් එක්ක මේක කොහොමද අපි බාර ගන්න ඕනේ? මේ තත්ත්වෙට කොහොමද මුහුණ දෙන්න ඕනේ? ඇත්තටම දරුවෝ කියන්නේ අපේ සම්පත. ඒ අය අවදානමකද ඉන්නේ 23 වෙනිදාට මේ පාසල් ආරම්භ කිරීමත් එක්ක? ඔව්. මේ අපිට පාසල් ටික වහගෙන හැමදාම ඉන්න බෑ. දරුවන්ට අධ්‍යාපනයක් ඕන. එතකොට අපිට මේ බස්නාහිර පළාතෙන් පිටත ගත්තාම අවදානම අඩු
ප්‍රදේශ බොහෝමයක් තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න මේකම හේතුවක් වෙන්නත් පුළුවන් බොහොම කාලයක් වහගෙන ඉන්නකොට. ඒතර අපි දන්නවා අපේ සාක්ෂරතාවය ඉහළයි කියලා ආවේ සෑම දරුවෙක්ම පාසල් යෑමට පටන් ගත්තයින් නිසා. පහුගිය කාල වකවානුවක් තුල. එතකොට මේ දරුවන් අපි කියනවානේ අර පාසල් හැර යාමේ අඩුම මට්ටමක තිබුණු රටක් අපි. ඒතකොට පාසල් හැර යාම අඩුම මට්ටමක තිබුණු රටක නැවතත් ඒ තත්ත්වයට පත්වීමේ හැකියාවක් තියෙන මේ දරුවන්ට ගෙදර ඉඳන් નિયમિત ක්‍රමවේදයකට ඉගෙන ගැනීමේ හැකියාවක් නැති අවස්ථාවන් වලට පත් වුණාම ඉතින් විශේෂයෙන්ම ගම්වල සිටින දරුවන්ට. ඉතින් ඔවුන්ට එතන රෝගී අවදානමකුත් නැහැ. පාසලට යෑමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මම හිතනවා අධ්‍යාපනය මේ ගත්ත තීරණය ඉතාමත් හොඳ තීරණයක්. දරුවන්ටත් පරිස්සම් වෙන්න හැබැයි දෙමාපියන් උගන්වලා යවන්න ඕන. දැන් අපි කියනවාට මේ කොළඹ දිස්ත්‍රික්කයේ තමයි තියෙන වෛරසය කියලා අපිට හැමතිස්සෙම හැම ප්‍රදේශයකම මේ වෛරසය හැමතැනකම තියෙනවා. ඒතර අපි කොහොමද ඒකෙන් වැළකෙන්නේ කියන ක්‍රියාවන් වලට දරුවන්ව අනුගත කරලා පාසලට යවන්න කියන පණිවිඩයත් අපි දෙමාපියන්ට දෙමු. එතකොට හැමතිස්සෙම මම හිතනවා හොඳම පණිවිඩය තමයි අත හොදන්න. පුළුවන් තරම් හැමතිස්සෙම සබන්දා හොඳින් අත හොදන්න. මේ දරුවන්ව ඒකට පුරුදු කරන්න. අර නිවසේ හිටි කාලේදී අම්මට තාත්තට අපි කිව්වා මේ දරුවන්ව සබන්දා හොඳින් අත සෝදන්න පුරුදු කරන්න කියලා. අනවශ්‍ය විදිහට මුහුණ අත ගාන්නේ නැතුව ඉන්න පුරුදු කරන්න කියලා. මම හිතනවා ඒක තමයි අපි දරුවා දැන් අත හොදන්න පුරුදු වෙච්ච දරුවට යම්කිසි දෙයක් පොඩි දෙයක් හරි පෘෂ්ඨයක් හරි ඇල්ලුවත් ආයෙත් අත සෝද ගන්න ඕන. මම හිතනවා ඒක තමයි පුරුදු කරන්න ඕන. ඒ වගේම මේ අපි දැන් තේරෙන දරුවන්ට නම් අර මුහුණු ආවරණයක් පැලඳගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි පාසල් වල මම හිතනවා අර ළඟ ගැටෙන ක්‍රීඩාවන් වලට මුලදී මම ඒ අවවාදයේ උපදේශය දීලා තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩාවන් පටන් ගන්න එකක් නැහැ. ඉතින් ඒකත් ඒ වගේ තත්ත්වයන් වලටපත් නොකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට කරගෙන යෑමේ මම හිතනවා කරගෙන යෑමේ හැකියාව තියෙනවා. ඉතාලම මේ කුඩා සීමාවක දරුවෝ 35ක් විතර අපි දන්නවා ගාල් වෙනවා. ඒක අපේ රටේ ඕනම තැනක ඒ තත්ත්වය තියෙනවනේ පාසල්වල. ඒතර මේක කොහොමද දැන් ඔය අහන්නේ මීටරේ තියන්නේ කොහොමද දරුවෝ අතරේ? දැන් මීටරේ මේ මීටරේ කියන්නේ මෙහෙම මීටරේම නැති වුණාට මේකෙන් වැළකෙන්න පුළුවන්. දරුවා මෙහෙම වාඩි වුණාට මේ මූණටනේ කතා කරනකොට බිඳි තියන්නේ. ඒතර මූණට කතා කරන එකට බිඳි තියන එකට තමයි මුහුණු ආවරණයක් ළඟ ඉන්නකොට දාගෙන ඉන්න කියන එක. හැබැයි මේක නියමිත ක්‍රමවේදයට දාන්නත් ඕන. දැන් අපි දකින්න එක තමයි මේක දාගත්තාම හැමතිස්සෙම මැදින් අල්ලල්ල උස්සනවා. ඉතින් මේක දරුවන්ට පුරුදු කරන්න ඕනේ මේ කන්නට ළඟ දාන එකකින් හෝ ගැට ගන්න එකකින් කොන් දෙකෙන් පමණක් අල්ලන්න කියන එක. අනිත් එක තමයි වතුර බොනකොට හරි එහෙම නැත්නම් තමන්ගේ කෑම එක කනකොට මේක ගැලෙව්වහම ඒක මේ තවත් පෘෂ්ඨයක් මත ගෑවෙන්නේ නැති වෙන්න පරිස්සමට මම හිතනවා දෙකට නවල බෑග් එක ඇතුලේ විශේෂිත බෑග් එකක් දීලා යවුවා නම් හොඳයි. ඒක දාලා තියාගන්න කියන එක. නැත්නම් මේසෙ උඩක් දානවා, ඒක බිමත් වැටෙනවා, ආයෙත් අරගෙන දාගන්නවා. එතකොට අනිකුත් රෝගවලට පත්වීමේ අවදානමත් වැඩි. ඉතින් මම හිතනවා අර අත් සෝදන්න මේ අනිත් එක තමයි දරුවන්ට පණිවිඩයක් දීලා යවන්න අනවශ්‍ය විදිහට පාසල ඇරුණු ගමන් ගෙදර එන්න. හැමතැනකම ඇවිදින්න යන්න එපා කියන එක. ඉතින් අපිට පුළුවන් තරමේ මේ දරුවන් පරිස්සම් කරගන්න එක තමයි මේ කරන්න ඕන. ඉතින් මම හිතනවා අර මේ පරිස්සම් කර ගැනීමේ ක්‍රියාදාමයේදී දරුවන්ගේ අධ්‍යාපනය කැපකිරීමක් කළ යුතු නැහැ. රෝගීන් ආරක්ෂා වෙන ගමන් අධ්‍යාපන කටයුතුත් කරගන්න අපි සූදානම් වෙන්න ඕන මේ වෛරසයත් එක්ක. මොකද මේක අපිට ඉක්මනින් ඉවර කරන්න පුළුවන් වෛරසයක් නෙමෙයි. අපිට දැන් තියෙන අත්දැකීම් අනුව දැන් සමහර වෛරස් දෙනවා ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. මේ වෙනස් වීම තුලින් අපේ දැන් මේක සත්තුන්ගෙන්නේ අපිට ආවේ. එතකොට ඒ ඇවිල්ලා මේක ඉක්මනට වෙනස් වෙලා අපෙන් බැහැර වෙලා යනවා. එතකොට එහෙම බැහැර වෙන වෛරසයක් නෙමෙයි මේක. සමහර වෙලා අවස්ථාවල එහෙමත් විය හැකියි. නමුත් මේක දැන් හඳුනාගෙන තියෙනවා විද්‍යාඥයන් මේ වෛරසය ඉතා ඉක්මනින් අර වෙනස් වෙන වෛරසයක් නෙමෙයි කියලා. කියන්නේ පවතින තත්ත්වයට අනුගත වෙලා ආයි ජීවත් වෙනවා. වෛරසය තියෙනවා. මිනිසුන් තුල තියෙනවා. ඒක ඉතා ඉක්මනින් වෙනස් වෙලා ඉවත් වෙලා යන පාටක් පේන්නේ නැහැ. එහෙම එකක් දැකලා නැහැ දැනට. මේක ඒක නිසා අපිට මේ වෛරසයත් සමග තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් අපි අපේ ජීවිතයේ සාමාන්‍ය දිනචරියාවට කොහොමද මේ වෛරසයත් එක්ක අනුගත වෙන්නේ කියන එකට අපි හැඩගැහෙන්න ඕන. ඉතින් තව ටික කලක් අපි දැනට අපිට අරමුණක් තියෙනවානේ මේ වෛරසය සමාජය තුලින් කොහොම හරි ඉවත් කර යුතුයි, රෝගීන් නැති තත්ත්වයකට පත්විය යුතුයි කියන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ අරමුණත් එක්ක තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් යම්කිසි රෝගීන්
අපිට යම් අවස්ථාවක් එනවා අපිට යම්කිසි රෝගීන් තත්ත්වයක් ඉන්නවා. හැබැයි මේක රෝගීන් මිය යෑම සහ රෝහල්ල පිරීතිරී යෑම වළක්වන තත්ත්වයක තියාගෙන තමයි අපි යන්න ඕන කියන. ඉතින් ඒ තත්ත්වයට අපි තාම හිතලා නැහැ. අපි තාම ඉන්නේ රෝගීන් කොහොම හරි මේ රෝගීන් නැති තත්ත්වයක අපි සමාජයේ තියාගත යුතුයි කියන තැනක ඉඳගෙන තමයි මේ වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා ඒ අවස්ථාවට සෑම දෙනෙක්ම මේකේ වැදගත්කම සහ උවමනාව තේරුම් අරගෙන මේ වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගෙන කොහොමද දරුවන්ගේ අධ්‍යාපනයත් ලබා දෙන්නේ කියන එකට අනුගත කරන්න මේ දරුවන්ට රෝගේ වැළැක්වෙන ක්‍රියාදාමයන්ට අනුගත කරවන්න තමයි දෙමව්පියන්ට කළ යුතු වගකීමක් වෙන්නේ. විශේෂයෙන්ම දැන් 6 වසර සිට 6 ශ්‍රේණියේ සිට කියනකොටම අපිට දැනුණු දෙයක් තමයි යම් අවබෝධයක් දෙන්න පුළුවන් යම් දෙයක් කියලා දෙන්න පුළුවන් තේරෙන දරුවන්ට තමයි මේ අධ්‍යාපන කටයුතු මුල්ම අධීරයේදී ආරම්භ කරන්නේ. එතෙන්දී දෙමව්පියෝ හැටියට ඔබට මට ලොකු වගකීමක් තියෙනවා මේ දරුවෝ ටික හරියට පරිස්සම් කරගත්තොත් මේ පළවෙනි ආරම්භයේදී එතකොට අපිට පුළුවන් අර 1 වසර 5 වසර දක්වා දරුවෝ ටික ඒ ක්‍රමයටම අනුගත කරවන්න අධ්‍යාපනයට. හොඳයි. අපි මේ ගැන තව කතා කරනවා. සහ මේ ඔය ලෙඩත් ඔබ වෙදත් ඔබ වෙන අවස්ථාවල් තියෙනවනේ අන්න ඒ ගැන කතා කරන්නේ මේ විරාමයෙන් පස්සේ. හොඳයි. වෛද්‍යතුමියනි දැන් සාමාන්‍යයෙන් අපේ ගොඩාක් අය ඉන්නවා මට අසනීපයක් හැදුනොත් මම්ම තීරණය කරනවා මට තියෙන රෝගය මේකයි කියලා මම මේකට බෙහෙත් තනියෙන් හිතලා බොනවා. එහෙම පොඩි පණ්ඩිතකමක් අපි ගාව තියෙනවා. දැන් මේ ගෝලීය වසංගතයක් හමුවේදීත් අපේ අර පරණ ගතිය අත්හැර ගන්න අපිට ටිකක් අමාරුයි. මේ වෙලාවෙත් උණ කැස්සක් හෙම්බිරිස්සාවක් එහෙම ආවට පස්සේ හිතන මේක මේ කොරෝනා නෙමෙයි තමන්ම තීරණය කරනවා. දැන් මේ වගේ අවස්ථාවක් එහෙම සාමාන්‍ය මේ ඔය කියන රෝග ලක්ෂණ පහළ වුණාම ඇත්තටම අපි කරන්න ඕනේ මොකද්ද? ඇත්තටම මේ PCR කරන්න ගොඩක් අය බයයි. PCR කියන්නේ හරි භයානක පරීක්ෂණයක් වගේ තමයි අපිට දැනෙලා තියෙන්නේ. අපිට තේරුම් ගිහින් තියෙන්නේ. මේක ඇත්ත තත්ත්වය මොකද්ද? අපි PCR කරන්න බය වෙන්න ඕනද? නැත්නම් සාමාන්‍ය මේ උණ කැස හෙම්බිරිස්සාවට පරණ පුරුදු විදියට ඉන්න පුළුවන්ද අපිට? මම හිතනවා මේ දැන් ඔබ අහපු පළවෙනි ප්‍රශ්න තමයි මේ කොහොමද අපි මොකද්ද කරන්නේ උණ කැස්ස හෙම්බිරිස්සාව කියන වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විශේෂයෙන්ම අපි දන්න කෙනෙකුට අපේ ප්‍රදේශය මේ රෝගීන් සිටිය ප්‍රදේශයක් නම් විශේෂයෙන්ම තමන්ගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත දැනුම් දෙන්න කියන එක තමයි මම දෙන පළවෙනි පණිවිඩය. එහෙම නැත්නම් අර දැන් තියෙනවානේ අංක වගේක් ප්‍රකාශයට පත් කරලා ඉතින් ඒ හදිසි අවස්ථාවන් ආමන්ත්‍රණය කරන පුළුවන් මේ දුරකථන ඇමතුමක් ලබාගෙන උන්ගෙන් උපදෙස් අරගෙන මේ රෝහලක් වෙත යොමු වීම ක්‍රමානුකූල විදිහකට. අනිත් එක තමයි අර මේ PCR පරීක්ෂණයට බයයි කියන එක. ඒක බය වෙන්න ඕන පරීක්ෂණයක් නෙමෙයි. ඒ කියන්නේ අපි දැන් ඔන්න රිදීමක් ඇතිවන විදින කපන ඒ වගේ එකකට තමයි බිය විය යුතු. දැන් මේකෙදි මොකද කරන්නේ? පොඩි පුළුන් කෑල්ලකට තියෙන කූරකින් උගුරෙන් සහ නාසයෙන් ගන්න පොඩි සෙම කොටසක් තමයි ගන්නෙ. එහෙම නැතුව වෙන මොකක්වත් කරන්නේ නැහැ. ඒක දැම්ම ඒ සෙම ටික ගත්තා. ඒක මේ පරීක්ෂණ මේ ටියුබ් එකට ඇතුළත් කරා. නැතුව අපිට අපේ ඇඟ ඇතුළට මොකක්වත් එන්නේ නැහැ. මේ බාහිරව ගන්නෙ. නැතුව මේක රිදෙන එකක් හරි එහෙම නැත්නම් මේ යකඩ කූරක් නහය ඇතුළට දාලා යකඩ නෙමෙයි. ඒක ප්ලාස්ටික් එකක තියෙන පුළුවන් කෑල්ලක්. දැන් අපිට මේ පේන විෂුවල් එකක් නේ අපිට මේ රූප රාමුවක් නේ පේන්නේ. ඇත්තටම මේක කොහොමද හදලා තියෙන්නේ? මේකෙන් මොකද්ද වෙන්නේ? ඇත්තටම සාමාන්‍ය ජනතාව දන්නේ නැති හින්දා තමයි මේ බීති ඇති වෙලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ. ඔව් ඒක මේ හොඳට නැවෙන ප්ලාස්ටික් කූරක තියෙන පොඩි පුළුන් කෑල්ලක් තියෙන්නේ. ඒ පුළුන් කෑල්ල ඇතුල් කරලා සෙම ටික අරගෙන මේ අර පරීක්ෂණ මේ නලයට දානවා. ඒ වගේම තමයි උගුරෙන් ගන්නෙත් පොඩි සෙම ටිකක් තමයි ගන්න ඇතුලෙන්. ඒ මොකද වෛරසය තියෙන්නේ අපේ මේ නාසයේ ඇතුලේ තැනක තමයි සහ උගුර හරිය තමයි වෛරසය තියෙන්නේ. ඉතින් මේ වෛරසය අරගත් අපිට නිකම්ම පුළුන් කෑල්ල දාලා ගත්තොත් වෛරසය නැති වෙන්න පුළුවන්. ඒක නිසා අපේ ඇතුලේ වෛරසය තියෙනවද කියලා බලන්න අවශ්‍ය ස්ථානයට ගිහිල්ලා තමයි ඒ සෙම් පටලේ අරගෙන මේ පරීක්ෂණයට ලක් කරන්නේ. ඉතින් මේක රිදෙන එහෙම අමාරු වෙන බය වෙන්න ඕන පරීක්ෂණයක් නෙමෙයි. දැන් ලේ පරීක්ෂණයක් ගන්නවා නම් විදින්නත් සිද්ධ වෙනවානේ. දැන් ලේ පරීක්ෂණය කියන එකට හැම එහෙම රිදෙන පරීක්ෂණයක් නෙමෙයි. හරි.
හොඳයි දැන් අපි බොහෝ දුරට ගෝලීය වසංගතත්වයක් හමුවේ අපේ රට ඇතුළත් කොවිඩ් ගැන කතා කළාට හැම වසරකම ඒ කාලවලදී අපේ රටේ ඇතුළේ වෙන වෙනම වසංගත තියෙනවන ඒ වසංගතවලට වසංගත රෝග විද්‍යා ඒකකය ඒ විශේෂඥ වෛද්‍යවරු ඒවට සූදානම් වෙනවා සහ ඒවට ක්‍රියා කරනවා. දැන් සාමාන්‍යයෙන් මේ වසරේදී අපිට මේ කාලවලදී එන අනික් වසංගත රෝග තත්ත්වයන් වල පසුබෑමක්ද තියෙන ඒවා අර සුපුරුදු විදිහටම තියෙනවද රට ඇතුලේ? මෙහෙම එකක් අපි දකිනවා. දැන් ඩෙන්ගු රෝගය නම් වෙනදට බොහෝ බහුල වශයෙන් වැඩිවීමක් දකින අවස්ථාවක්. නමුත් අපි මේ වසරේ තරම් විශාල වැඩිවීමක් ඩෙන්ගු රෝගයේ දැක්කේ නැහැ. නමුත් වර්ෂා කාලේ වර්ෂා වෙනස් වීමත් හේතුවක් වෙන්නේ නැති. ඉතින් වර්ෂා කාලයත් එක්ක දැන් පැතිරීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒවට සූදානම් වීම ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒවා අඩු කරලා නැහැ. ඒ වගේම තමයි මේ අනිකුත් තව තියෙනවා අපි අමතක කරලා ඉන්නවා අර මීඋණ කියලා අහලා තියෙනවා ලෙප්ටෝස්පයිරෝසිස්. ඉතින් ඒ රෝගයත් මේ වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඉතින් මේ රෝග අමතක කරන්න හොඳ නැහැ. ඒ රෝගවලිනුත් රෝග වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට අනුගත වෙන ගමන් තමයි අපි මේ රෝගය ගැන අවධානය යොමු කර යුතු. ඉතින් අපි ඔබ කිව්වා හරි විශාල වශයෙන් මේ රෝගය ගැන බලනකොට අපිට අනිකුත් රෝග අමතක වෙනවා. එතකොට අපිට අමතක කරන්න හොඳ නැහැ. අපි ගොඩාක් රෝග වළක්වගෙන තියෙනවා මේ දරුවන්ට දෙන එන්නත් කරණය මකින්. එතකොට අපි පෝලියෝ, සරම්ප, කක්කල් කැස්ස, ගලපටලය මේ රෝග අපි දකින්නේ නැති තත්වයකට පත් කරලා තියෙන මේ එන්නත් කරණයක් කිරීම තුලින්. ඉතින් මම හිතනවා මේ දරුවන්ට දෙන එන්නත් කරණය අපි නවත්තලා නැහැ. මේ අර අපිට කියනවානේ නිරෝධායනය වෙන ප්‍රදේශවල හැර. එතකොට අනිකුත් ප්‍රදේශවල ඒ එන්නත් කරන්නේ සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඉතින් අම්මලා දෙමව්පියන්ට අපි කියමු මේ තමන්ගේ දරුවන්ගේ වයසට නිසි ප්‍රතිශක්තිය ලබා දීමටත් මේ ඒ සායන වලට ගිහිලා තමන්ගේ ළඟම තියෙන සායනේ ඒ එන්නත් කරන්නේ නියමිත ආකාරයෙන් කරගෙන යන්න. ඒව නවත්තන්න එපා. එහෙම වුණොත් ඒ රෝගත් නැවතත් රට තුල වැඩිවීමක් දකින්න පුළුවන්. ඒක නිසා තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න එන්නත් කරණය කරගෙන යන ගමන් අපි ඉතින් අනිකුත් වෛරස් රෝග වලින් සහ අනිකුත් රෝග වලින් වැළැක්වීමේ වසංගත තත්ත්වයන් වැළැක්වීමේ ක්‍රියාදාමයත් අපේ පැත්තෙන් අපි කරගෙන යනවා. නමුත් මේ අපේ පැත්තෙනුත් මහජනතාවගේ වගකීමකුත් තියෙනවා ඒ රෝග වලිනුත් වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට අනුගත වෙන්න. හොඳයි දැන් අර එන්නත් ගැන කතා කරපු ඉඳ බොහෝ දෙනා ලොකු විශ්වාසකින් ඉන්නවා මේ අද නැත්තම් හෙට ලබන මාසේ එන්නතක් එයි කියලා කොවිඩ් වලට. මේකේ තත්ත්වය කොහොමද? දැන් මේ අලුත් වෛරසයක්නේ. අලුත් වෛරසයක් වුණාම ඕනම වෛරසය ආවහම දැන් වැළැක්වීමේ ක්‍රියාදාමයන්ට රටවල් වැඩ කරගෙන යනකොට මේ වෛරසයට එන්නත් හදන්න, එන්නත් සහ ඖෂධ දෙකම හදන්න පටන් ගන්නවා. ඒ පිළිබඳ ඉන්න විශේෂඥයෝ. දැන් එහෙම හදලා තමයි ඒතකොට 200 ගාණක් එන්නත් හදන්න පටන් අරගෙන ඒකෙන් දැන් එන්නත් 5ක් 6ක් පමණ අපි ඒක නියමිත අදියරයන් තියෙනවා. ඒ අදියර 4ක් පහු කරලා තමයි මේක අපිට විදින්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයන්ට ලබා දිය හැකි එන්නතක් බවට තහවුරු කරන්නේ. එතකොට තුන්වන අදියර සාර්ථකව නිම කරපු දැනට එන්නත් වර්ග දෙකක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අර 6ක් විතර ආපු එන්නත් වලින් දෙකක් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේ එන්නත සාර්ථක කියලා කියන්නේ විද්‍යාවෙන් මේ එන්නත ලබා දුන්නට පසුව නියමිත රෝගය වැළැක්වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇඟ තුළ ඇතිවීමේ හැකියාව තියෙන කියන. එහෙම එන්නත් දෙකක් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ එන්නත් තව අධීරයන් තියෙනවා පහු කරගෙන යන්න. ඒ ගිහිල්ලා ඒක ඒ කියන්නේ ආරක්ෂිතද කියන එක බලන. ඒ ආරක්ෂිතද කියන බලන ක්‍රියාදාමයක් පහු කරාට පසුව තමයි මෙය මේ ලෝකයේ දිය හැකි එන්නතක් බවට සහතික වෙන්නේ. ඉතින් එහෙම වෙලා අපේ රටට එන්න ඊළඟ අවුරුද්දේ මැදත් පහු වෙන්න ඕන. එච්චර කාලයක් යනවා. ඉතින් ඒකත් විශ්වාසම නැහැ. කොපමණ ප්‍රමාණයක් මේ එන්නත් ලබා ගැනීමේ හැකියාව තියනවාද කියන එක. ඉතින් අපි මේ ඒ එන්නතක් දිහා බලාගෙන ඉන්න බෑ. අපේ තියෙන මොකද ඖෂධයකුත් නියමිත ආකාරයට තවමත් වෙළඳපළට ඇවිල්ලා නැහැ. ඒක නිසා මේ වැළැක්වීමේ ක්‍රියාදාමය තමයි ඉතාමත් වැදගත්. හොඳයි. අවසන් වශයෙන් ඉතාම ඉක්මනින් පිළිතුරක් සෞඛ්‍ය අංශයට මොන හරි සැලැස්මක් තියනවද මේ යන ක්‍රමවේදයට වඩා වෙනස් මේක සම්පූර්ණයෙන් පාලනය කරගන්න මීට වඩා හොඳ තත්වයට? මම හිතනවා අපි කළ හැකි උපරිම ක්‍රමවේදයට තමයි දැන් යට මේ කරගෙන යන්නේ. ඒ කියන්නේ මම කියවනේ අපේ අරමුණ තමයි රෝගය පැතිරීම නැති තත්වයක, රෝගී නැති තත්වයකට පත් කරගන්න පුළුවන් ද රට කියන එකට මේ අනුගත වෙන එක. ඉතින් අපි සෞඛ්‍ය අංශ වලට ඒ අරමුණ තියාගෙන වැඩ කරනකොට මහජනතාවගේ ඉතා විශාල වගකීමක් තියෙනවා මේ එක්රැස් වෙන පුද්ගලයන් එක්රැස් වෙන අවස්ථාවන්
සීමා කරන එක සහ අර අනවශ්‍ය ගමන් බිමන් නවත්තන එක සහ අනිකුත් සෞඛ්‍ය පුරුදු අපි හැමදාම කියන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වෙන එක. ඉතින් මේ අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න කිව්වහම අපි විනෝද චාරිකාවක් ගියාට කමක් නැද්ද කියලා කියනවා. ඉතින් ඒවත් අවශ්‍ය නැත්නම් මේ කාලය ඒකට සුදුසු කාලයක් නෙමෙයි. අපිට මේ වෛරසයෙන් වැළකුණොත් එදාට අපිට පුළුවන් හොඳට විනෝද වෙලා හැම දෙයක්ම කරන්න. එතකොට විනෝද අවස්ථාවන් වල සහභාගී වෙන්න. ඉතින් ඒ අවස්ථාවන් නැතුව ඉන්න තරමට හොඳයි. තමන්ගේ නිවස තුළට වෙලා අවශ්‍ය ගමනක් බිමනක් පමණක් ගිහිල්ලා අර සංචරණ සීමා බලෙන් නවත්තන්න නැතුව තමන් විසින්ම තමන්ට සංචරණ සීමා පනවා ගන්න වෛරසයෙන් වැළැක්වෙන්න කියන පණිවිඩය දෙමු. හොඳයි. සාමාන්‍ය ජනතාව හැටියට අපිට තියෙන ලොකු වගකීමක් මේක මර්ධනය කරගන්න. මොකද සෞඛ්‍යංශ ආරක්ෂකංශ සම්පූර්ණයෙන් Tamanගේ කැපකිරීම කරලා තියෙන. ඉතින් එතකොට ඉතුරු හරිය තියෙන අපේ ඇතේ. අපි කොහොම හරි රටක් විදියට එකතු වෙලා සහයෝගයෙන් මේ තත්ත්වය අපේ රට ඇතුළෙන් තුරන් කරන්න දායක වෙමු, කටයුතු කරමු කියන ඉල්ලීම අද සිකුරාදා නුගසෙවණෙන් ඔබෙන් ඉල්ලනවා. අද ඔබ වෙනුවෙන් තොරතුරු ගෙන එන්න, අදහස් දක්වන්න, උපදෙස් දෙන්න අපිට එකතු වුණු සංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මියට ඔබ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. අපි නැවත දවසක මුණ ගැහෙමු. කතා කරමු මේකේ තවත් ඉස්සරහට කරන දේවල් පිළිබඳව. ආයිබෝන්.